ටෙක්රැට් YouTube channel එකට අයබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාම. අදත් මම ලෑස්ති වෙන්නේ අලුත් ඉන්වර්ටර් එකක් ඔයගොල්ලන්ට පෙන්වන්න. මේක සාකෝ ඉන්වර්ටර් ෆැමිලි එකේ තියෙන තරමක් කුඩා ඉන්වර්ටර් එකක්. ඒ වගේම මේක බිලෙනුත් අඩුයි අනිත් ඉන්වර්ටර් වලට වඩා. ඔයගොල්ලන්ට මතක ඇති මම කලින් වීඩියෝ එකක පෙන්නුවා සාකෝ Sunon Pro 5.5 කිලෝවොට් ඉන්වර්ටර් එකක්. ඉතින් ඒ ඉන්වර්ටර් එකත් එක්ක ගත්තාම සෑහෙන මිල අඩුවක් තියෙනවා මේ ඉන්වර්ටර් එක. ඉතින් low budget solar system හදන්න ඉන්න කට්ටියට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. මේ ඉන්වර්ටර් මොඩල් එක combine inverter charge එකක්. මේකේ MPPT charge control එක, pure sine wave inverter එක, ඒ වගේම utility charge එකකුත් තියෙනවා. මේකේ ඉන්වර්ටර් එක ගත්තාම කිලෝවොට් 3ක ඉන්වර්ටර් එකක් මේ තියෙන්නේ. නමුත් ඔයගොල්ලන්ට ඕනේ නම් කිලෝවොට් 1 සහ 2 යන මාදිලි වලිනුත් ලබා ගන්න පුළුවන්. මේක DC input එක වෝල්ට් 24 මම හිතන්නේ කිලෝවොට් 1 DC input එක වෝල්ට් 12 කිලෝවොට් 2 සහ 3 ඉන්වර්ටර්ස් දෙකම වෝල්ට් 24 මේකේ MPPT charge එක ගත්තාම උපරිම ඇම්පියර් 50කින් charge කරන්න පුළුවන් සහ යුටිලිටි charge එක ඇම්පියර් 25කින් charge කරන්න පුළුවන්. මේ වගේ දේවල් ගත්තාම මම හිතන්නේ Sunon Pro ඉන්වර්ටර් එකට වඩා ගොඩක් අඩු ස්පෙસિෆිකේෂන් තමයි මේකට තියෙන්නේ. නමුත් පොඩි සිස්ටම් එකක් හදන අයට මම හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. අනිත් එක මේක low PV ඉන්වර්ටර් එකක්. ඔයගොල්ලෝ දන්නවා ගොඩක් දැනට තියෙන hybrid ඉන්වර්ටර් ඔක්කොම high PV ඉන්වර්ටර්ස්. නමුත් මේක low PV ඉන්වර්ටර් එකක්. ඒ කියන්නේ මේක ඔයාලට solar panel එකක් හෝ දෙකක් දාලා වුණත් වැඩ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් high PV inverter ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් සාකෝ Sunon Pro 5.5 kilowatt inverter එකට අපිට අඩුම ගානේ solar panel 4ක් හෝ 5ක් දාන්න ඕනේ ඒක වැඩ කරන්න. මොකද ඒක high PV inverter එකක් නිසා. නමුත් මේ inverter එකට ඔයගොල්ලන්ට පුළුවන් panel එකක් හෝ දෙකක් දාලා මේක ක්‍රියාත්මක කරන්න. ඉතින් එහෙම වුණාම මේකේ තියෙන එක ප්‍රශ්නයක් තමයි මේක batteryless operation කරන්න බෑ. සාමාන්‍යයෙන් Sunon Pro එක batteryless operation කරනවා. ඒ කියන්නේ බැටරි එක නැතුව වැඩ කරන්න පුළුවන් solar panel විතරක් දාලා. නමුත් මේ inverter එක එහෙම කරන්න බෑ. inverter එකත් එක්ක අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ manual එකක්. හැම inverter එක වගේම මේකෙත් ගොඩක් විස්තර තියෙනවා. දාන්න ඕනේ wire size එකේ ඉඳන් දාන panel ප්‍රමාණය, ඒ වගේම ශ්‍රේණිගත කරලාද සමාන්තරගත කරලාද දාන්න ඕනේ. ඒ වගේ හැම දෙයක්ම මේකේ තියෙනවා. ඉතින් මේකේ specification එක දීලා තියෙනවා මෙන්න මේ අන්තිම පිටු ටිකේ. ඇත්තටම මේක මිලෙන් අඩු ඉන්වර්ටර් එකක් වුණාට සාමාන්‍ය මිල වැඩි ඉන්වර්ටර් එකක තියෙන ෆීචර්ස් ගොඩක් මේකේ තියෙනවා. ඒක නිසා ඉතින් මේ ඉන්වර්ටර් එක low budget ඉන්වර්ටර් එකක් කියලා මම කිව්වට මේක ඔයගොල්ලන්ට අරගෙන ප්‍රශ්න නැතුව පාවිච්චි කරන්න පුළුවන්. manual එකට අමතරව මෙන්න මේ වගේ කේබල් එකක් හම්බ වෙනවා. මේක පාවිච්චි කරන්නේ මේකේ Wi-Fi gadget එක connect කරන්න. ඒ වගේම මෙන්න මේ වගේ USB data cable එකකුත් අපිට හම්බ වෙනවා මේ ඉන්වර්ටර් එකත් එක්ක. මේක ඉදිරියෙන් බැලුවොත් ඔයාලට පේන ඇති මෙතන display එක තියෙනවා. indicator light තුනක් තියෙනවා display එකේ වම් පැත්තෙන්. AC ඇලයිරක් ඉන්වර්ටර් කියලා දාලා තියෙනවා. charge කියලා indicate කරනවා. fault කියලා රතු පාට indicate එකක් තියෙනවා. ඒ වගේම මේකේ බටන් ටික තියෙනවා. දකුණු පැත්තේ up escape enter down කියලා මම හිතන්නේ මේ සාකෝ Sunon Pro ඉන්වර්ටර් එකේ තියෙන විදිහටම තමයි මේකෙත් මෙනු එක තියෙන. අපි on කරලා බලමු මේක. මේකේ පල්ලෙහා පැත්ත බැලුවොත් එහෙම ඔයාලට පේනවා ඇති මේක බොහෝ දුරට Sunon Pro ඉන්වර්ටර් එකට සමානයි. මේකේ වම් පැත්තෙම තියෙනවා AC input output connection ටික. යටින් තියෙනවා input circuit breaker එක. ඒ වගේම earth එක තියෙනවා ඊට දකුණු පැත්තෙන්. ඊට පස්සේ ටික ලොකු fan එකක් තියෙනවා මෙතන. අපි තවත් මේ පැත්තට ආවොත් එහෙම ඔයාලට පේන ඇති battery connection එක තියෙනවා පල්ලෙහාම positive negative mark කරලා තියෙනවා clearly. ඊට පස්සේ මේකේ ඊට දකුණු පැත්තෙන් තියෙනවා ටික පොඩි fan එකක්. ඇත්තටම Sunon Pro එකේ ටිකක් විශාල fan දෙකක්. ඒ කියන්නේ එක වගේම fan දෙකක් තිබුණා. නමුත් මේකේ එක fan එකක් පොඩි එකක් ලොකුයි. ඊට පස්සේ දකුණු පැත්තේ වලේම යටින් තියෙනවා PV input එක ඔයාලට පේනවා ඇති. ඉතින් මේ කනෙක්ෂන් ටිකත් අනිත් ඉන්වර්ටර් වලට බොහෝ සෙයින් සමානයි. අපි ඉන්වර්ටර් එකේ වම් පැත්ත බැලුවොත් එහෙම ඔයාලට පේනවා ඇති එතන තියෙනවා RJ45 කනෙක්ට් එකක් සහ USB කනෙක්ට් එකක්. ඉතින් මේ දෙක තමයි පාවිච්චි වෙන්නේ මේකේ කමියුනිකේෂන් වලට. ඊට පස්සේ ඉන්වර්ටර් එකේ දකුණු පැත්ත බැලුවොත් ඔයාලට පේනවා ඇති on off switch එක සමග ලේබල් එකක් තියෙනවා. ලේබල් එක ටික ලං කරලා බැලුවොත් ඔයාලට පේනවා ඇති මොඩල් නේම් එක තියෙනවා Aisin 3 kW කියලා. කැපැසිටි එක 3 kVA නැත්නම් 3000 watt. white and black මේ කලර් එක තියෙනවා. power factor එක 1යි කියලා තියෙනවා. inverter mode එකේ DC input එක 24 volt DC 142 ampere කියලා තියෙනවා. මම හිතන්නේ maximum ampere ගන්න. AC output එක තියෙනවා volt 230 කියලා. solar charge mode එකේ rated current එක ampere 50 කියලා තියෙනවා. මේකට දාන්න පුළුවන් solar panel ගන්න 1200 watt. ඒ වගේම තමයි system voltage එක 24යි කියලා තියෙනවා. ඒ වගේ තව operating voltage range එක 36 ඉඳන් 80 කියලා තියෙනවා. සහ maximum solar voltage එක කියන්නේ VOC එක 115යි කියලා තියෙනවා. ඉතින් ඒකට දාන්න පුළුවන් solar panel ගැන කතා කරොත් එහෙම අතර මේකේ වැඩිම දාන්න පුළුවන් watt 1200ක් වෙනකම් විතරයි. ඉතින් ඔයගොල්ලෝ watt 550 වගේ පැනල් දානවා නම් මේකට පැනල් දෙකක් විතරයි දාන්න පුළුවන්. ඉතින් මේ දෙක සීරීස් කරලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් පැරලල් කරලා දාන්නත් පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේකට 450 පැනල් වගේ දානවා නම් 3ක් දාන්නත් පුළුවන්. නමුත් ඒ 3ක් දානවා නම් ඒක අපි පැරලල් කරලා තමයි දාන්න වෙන්නේ. මොකද 3ක් සීරීස් කරොත් එහෙම මේකේ maximum voltage එකට වඩා වැඩි වෙනවා. පැනල් 3 voltage එක. සාමාන්‍යයෙන් සෙල් 72ක් තියෙන පැනල් එක open circuit voltage එක volt 50ක් විතර වෙනවා. ඉතින් ඒක නිසා මේකට පැනල් 3ක් සීරීස් කරලා දාන්න බෑ. 2යි
එකයි දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ පොඩි පොඩි ලිමිටේෂන්ස් තියෙනවා මේ ඉන්වර්ටර් එකේ. මේකේ පහලින් තියෙන මෙන්න මේ කවර් එක ඕපන් කරලා තමයි මේකේ කනෙක්ෂන් ඔක්කොම කරන්න තියෙන්නේ. ඉතින් අපි ඒක පොඩ්ඩක් ඕපන් කරලා බලමු. මේක දෙපැත්තෙන් තියෙන ස්ක්‍රූ නේල්ස් දෙකක්. ඒ දෙක ගලවපුවම මේක ඕපන් කරන්න පුළුවන්. දකුණු පැත්ත කොනේ ඉඳන් බලන්න ගියොත් ඔයාලට පේනද මෙතන තියෙනවා PV කනෙක්ෂන් එක ඒ වගේම පොඩි ෆෑන් එක තියෙනවා ෆියුස් එකක් තියෙනවා එතන ෆෑන් එකට ඉස්සරහින් කළු පාට ඔයාලට පේන ඇති මෙන්න මෙතන ඊට පස්සේ මෙතන තියෙනවා බැටරි කනෙක්ෂන් එක ලොකු ෆෑන් එක තියෙනවා සහ මෙතන AC ඉන්පුට් සහ අවුට්පුට් කනෙක්ෂන් ටික කරන්න තියෙනවා මේ හැමදේම ඇත්තටම Sun Pro ඉන්වර්ටර් එකට සමානයි ඒකම විදිහට තමයි තියෙන්නේ ඉතින් අපි හැමදාම වගේ මේ ඉන්වර්ටර් එකත් කව එක ඕපන් කරලා බලමු කොහොමද මේකේ තුල බිල්ඩ් ක්වොලිටි එක වගේ දේවල් කියලා ඔයාලට ඕපන් කරද්දී පේනවා ඇති මෙතන කේබල් දෙකක් වෙලා සම්බන්ධ වෙනවා මේකේ ඩිස්ප්ලේ එකට සහ බටන්ස් වලට. අපි ඒක ඩිස්කනෙක්ට් කරන්නේ නැතුව මෙහෙම පැත්තකට හරවලා බලමු. ඉතින් ඉන්වර්ටර් එක ඇතුළේ බැලුවොත් ඔයාලට පේනවා ඇති මේ වගේ large heat sink දෙකක් තියෙනවා. මේ පැත්තේ තියෙනවා ටිකක් පොඩි heat sink එකක්. සහ මැද්දෙන් තියෙන ලොකු heat sink එකක්. ඒ ලොකු heat sink එකට temperature probe එකක් set කරලා තියෙනවා මේ වගේ. මෙතන උඩින්ම තියෙනවා MPPT controller board එක. මේකේ heat sink එකට temperature probe එකක් high කරලා තියෙනවා කියලා පේන්නේ නැහැ මට. මතක විදිහට Sun Pro එකේ MPPT board එකේ heat sink එකට temperature probe එකක් තිබුණා. නමුත් මේකේ එහෙම එකක් දකින්නට නැහැ. මේකේ wire එහෙමනම් තරමක විශාල වයර් දාලා තියෙනවා. ඒ වගේම මේකේ බිල්ඩ් ක්වොලිටි එක නම් ලොකු ප්‍රශ්නයක් නෑ. අතර මේක හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා කියලා පේනවා. මෙතන තියෙන පොඩි කමියුනිකේෂන් බෝඩ් එකක් පැත්තකින්. Sun Pro එකත් එක්ක ගත්තාම මේකේ ඉන්වර්ටර් පාර්ට් එක නම් ගොඩක් පොඩි. සෑහෙන විශාල බෝඩ් එකක් තිබුණේ Sun Pro එකේ මට මතක හැටියට. මේ ඉන්වර්ටර් එකේ මම දැකපු තව දෙයක් තමයි මෙතන MPPT බෝඩ් එකට දකුණු පැත්තෙන් තියෙන එයා වෙන්ට් එකේ ඔයාලට බැලුවොත් පේනවා ඇති හෝල් හතරක් තියෙනවා ෆෑන් එකකට. මේකට මම හිතන්නේ සෙන්ටිමීටර් 4ක විතර පොඩි ෆෑන් එකක් සෙට් කරන්න පුළුවන්. ඒ වගේම මේ බෝඩ් එකේ බැලුවොත් ෆෑන් එකට පොඩි කනෙක්ට් එකකුත් තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන තියෙන 2 pin කනෙක්ට් එක. ඉතින් මේකේ ෆෑන් කියලා ලකුණු කරලා තියෙනවා බෝඩ් එකේ. පේන ඇති ඔයාලට කනෙක්ට් එකට යටින් ෆෑන් කියලා මාක් කරලා තියෙනවා. නමුත් මේකේ ෆෑන් එකක් නම් දකින්න තිබුණේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට MPPT එක තව ටිකක් කූල් කරගන්න ඕන නම් මේ වගේ ෆෑන් එකක් දාගන්න පුළුවන්. ඉතින් වෙනදා වගේම අපි මේකට ලෝඩ් ටෙස්ටිං එකක් කරලා බලමු. මෙතන තියෙනවා මගේ usual setup එක DC power meter එක shunt එක හරහා කනෙක්ට් කරලා තියෙනවා. මෙතන battery terminal වලට shunt එක කනෙක්ට් කරලා තියෙන්නේ negative පැත්තට ඔයාලට පේනවා ඇති. අපි මේකේ efficiency එක බලන්න නැත්නම් ඒක output එකටත් power meter එකක් connect කරමු. මෙතන තියෙනවා මගේ DC power meter එක වර්ගයේම AC power meter එක. ඉතින් මේකේ current shunt එකකුත් තියෙනවා. අපි current shunt එක AC output පැත්තට දාලා connect කරමු. මෙතන තියෙනවා මගේ වෝල්ට් 24ක ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි පැක් එකක්. අපි මේ ඉන්වර්ටර් එක මේ බැටරි පැක් එකට කනෙක්ට් කරලා ඔන් කරලා බලමු. පොසිටිව් ටර්මිනල් එක මම මේ විදිහට මේ පැත්තට සම්බන්ධ කරනවා බැටරි පැක් එකේ. මම නෙගටිව් ටර්මිනල් එක මේ විදිහට සම්බන්ධ කරනවා BMS එක හරහා එන වයර් එකට. අපි දැන් මේ පවර් මීටර් එක දිහා බැලුවොත් එහෙම ඔයාලට පේන ඇති බැටරි වෝල්ටේජ් එක පෙන්වනවා 26.6 වෝල්ට් කියලා. කිසිම පවර් එකක් යූස් වෙන්නේ නැහැ මේ වෙලාවේ. අපි දැන් මේ ඉන්වර්ටර් එක ඔන් කරලා බලමු. ඔයාලට ඇහෙන ඇති ලොකු ටෝන් එකක් එක ඔන් වුණා. අවුට්පුට් වෝල්ටේජ් එක 228යි කියලා දැන් මෙතන පෙන්නනවා. ෆෑන් එක මුලින් ඔන් වෙලා ටිකක් වෙලාවකින් ඕෆ් වෙලා ගියා. ෆෑන් දෙකම වැඩ කරනවා එකවරම. නොයිස් එකක් එනවා ෆෑන් දෙක වැඩ කරද්දී නම්. DC power meter එක දිහා බැලුවොත් එහෙනම් watt 23ක විතර standby consumption එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ඉන්වර්ටර් එක කිසිම load එකක් නැති වෙලාවට watt 23ක් විතර ගන්නවා. ඒ කියන්නේ milliampere 860ක් විතර අදිනවා මේකට. අපි AC power meter එක දිහාත් බලමු. ඔයාලට පේන ඇති 228 volt කියලා පෙන්නනවා මේකේ. hertz ගාන 50යි. මුලින්ම අපි මේකේ menu එක දිහා බලමු. අපිට මේකේ up button එක සහ down button එක ඔබවත් විවිධ parameters වලට යන්න පුළුවන්. ඔයාලට පේන ඇති battery voltage එක පෙන්නනවා. ampere ගාන 1යි කියලා පෙන්නනවා. load එක පෙන්නනවා. load එකක් නෑ මේ වෙලාවේ. enter button එක ඔබාගෙන හිටියොත් මේකේ menu එකට යන්න පුළුවන්. ඔයාලට පේන ඇති මේ menu system එකත් Sun Pro එකේ menu system එකට සමානයි. down නෙබුවොත් එහෙම ඉදිරියට යන්න පුළුවන්.
ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ බැටරි වෝල්ටේජ් එක සෙට් කරන්න පුළුවන් අඩුම ගාණ කීයද කියන එක අපි බලමු මෙතන කීයකට වෙනකන් යන්න පුළුවන්ද කියලා. හරි 25න් පස්සේ ආයෙත් 31.5ට ගියා. මම හිතන්නේ මේකේ අඩුම සෙට් කරන්න පුළුවන් වෝල්ට් 25ට විතරයි. ඉතින් ලීෆ් බැටරි පාවිච්චි කරන ගොඩක් අය මම හිතන්නේ කතා වුණා මේක 6S වලට සෙට් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් වෝල්ට් 25 තමයි අඩුම සෙට් කරන්න පුළුවන්. ඉතින් මේක 6X ක්‍රමයට සෙට් කරොත් එහෙම ආසන්න වශයෙන් සෙල් එකකට වෝල්ට් 4.16ක් වගේ ගාණක් එනවා. ඉතින් ඒක මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ලීෆ් මොඩියුල්ස් වලට 4.2ක් දක්වා charge කරන්න පුළුවන් ලීෆ් මොඩියුල්ස්. අපි මේකට දැන් ලෝඩ් එකක් දීලා බලමු කොහොමද මේකේ efficiency එක කියලා. මම මේකට කිලෝවොට් එකක සහ දෙකක ඒ වගේම බලමු අපි කිලෝවොට් 3ක ලෝඩ් එකකුත් දීලා. දැන් මම කිලෝවොට් එකක ලෝඩ් එකක් දුන්න වලට පේන ඇති ඇම්පියර් 42ක් ගන්නවා මේකට. AC පවර් මීටර් එකේ තියෙනවා කිලෝවොට් 1.05ක් කියලා. ෆෑන්ස් ඔන් වුණා දැන්. මේකේ efficiency එක මම කැල්කියුලේට් කරලා දාන්නම් වීඩියෝ එකට. අපි මේකට තව වොට් 1000ක් විතර එකතු කරලා බලමු ලෝඩ් එක. දෙදාස් 750ක විතර ලෝඩ් එකක් තියෙනවා. DC side එක මේ වෙලාවේ ඇම්පියර් 118ක් ගන්නවා. efficiency එක මේ වෙලාවේ 92ක් විතර තියෙන. efficiency එක ටිකක් අඩු වෙලා තියෙනවා ලෝඩ් එක වැඩි වෙනකොට. නමුත් ප්‍රශ්න නැතුව මේ ලෝඩ් එකත් එක්ක ඉන්වර්ටර් එක වැඩ කරනවා. බැටරි වෝල්ටේජ් එක 24.9ට ඩ්‍රොප් වෙලා තියෙනවා. ඕෆ් කරමු ලෝඩ් එක. දැන් ලෝඩ් එක ඕෆ් කරලා තින්න නමුත් ෆෑන්ස් දිගටම වැඩ කරනවා. මේකේ නොයිස් එක නම් සෑහෙන්න වැඩි අනිත් ඉන්වර්ටර් වලට වඩා. මම හිතන Sanon Pro එකට වඩා ගොඩක් ලොකු නොයිස් එකක් තියෙනවා මේකේ. අපි මේකේ charging පැත්තත් කොහොමද කියලා බලමු. මම මේක grid එකට කනෙක්ට් කරලා බලන්නම් කොහොමද charging වෙන්නේ කියලා. දැන් මම grid side එක on කරලා තියෙන්නේ. charge වෙන පටන් ගත්තා. ඇම්පියර් 20කින් charge වෙනවා. ඔයාලට පේනවා ඇති DC side එකේ. charge එක on වෙනවත් එක්කම fan දෙකත් on වුණා. අපි බැලුවොත් එහෙම ඩිස්ප්ලේ එක දිහා මේක ඔයාලට පේන ඇති bypass mode එකට වැටලා තියෙන ඉන්වර්ටර් එක. මෙතනින් charge වෙනවා කියලාත් පෙන්නනවා බැටරි එක grid එකෙන්. input voltage එකක් දැන් පෙන්නනවා 226යි කියලා. output එක සමාන වෙන්න ඕනේ voltage දෙක මේක bypass mode එකේ තියෙන නිසා. මගේ වීඩියෝ එක මම අද මෙතනින් අවසන් කරනවා. ඉතින් ඔයගොල්ලොන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න. මම ඒවට පුළුවන් වෙලාවට උත්තර දෙන්න. ඔයගොල්ලෝ මගේ channel එකට තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක press කරලා තියාගන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයගොල්ලොන්ට දැනගන්න ලැබෙනවා. සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වීඩියෝ එක අවසන් කරනවා.